සුබ උදෑසනක් සෑම කෙනෙකුට. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනයෙන් ඔබ මගේ ජීවිතවලට කොතරම් දෙයක් කතා කරයිද කියලා අපි ආසාවෙන් ඇති කියලා විශ්වාස කරනවා. එනිසා අපි යාඥා කර දෙවියන් වහන්සේගේ වචනය වෙතට අපේ අවධානය යොමු කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ ජීවමාන දෙවිඳුනි, ඔබගේ නාමයට ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් වේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේ අපගේ ජීවිත තුළ අද දවසේ සිද්ධ කළ මැනව. පියාණනි, අපි යාඥා කරනවා මේ මොහොතේ ඔබගේ වචනේ දැන ගැනීමට අපේම නුවණ අපේම දැනගැන්ම මත අපි නොරදී දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේගේ උපස්ථානය අපට ලබා දෙන්න කියලා අපි යටහත් වෙILLනවා. ඔබ වහන්සේ අපට ආශිර්වාද කරන්න. අපේ ආත්මික ඇස් අරින්න මෙහි ඇති ආශ්චර්යමත් දේ දකින්න පිණිස. ඒවාට අහුම්කම් දෙන අයගේ කන් විවෘත කරන්න, සිත් විවෘත කරන්න. වචන ඇසෙන විට ඒවා සිත ඇතුළට කාවැදී ඒවා පිළිපදින පිණිස පෙළඹීමද ඔබ වහන්සේ අපට දෙන්න. සතුරා විසින් ඇවිත් අසන වචනය සිත තුළ තබාගෙන ඒ තුලින් ඵල දරන්නට නොදී ඒවා සොරකම් නොකරන පිණිස ඇසීමට බාධා කිරීමට හෝ ස්වාමිනේ කියවීමේදී හෝ තේරුම් ගැනීමට බාධා කිරීමට සතුරා යම් විදියකට උත්සාහගෙන ඇතනම් ඒ සියල්ල යේසුස් වහන්සේගේ නාමයෙන් මා බැඳ තබනවා. දැන් ශුද්ධාත්මය වහන්සේගේ මහිමයත් තේජසත් බලයත් අප හැම කෙරෙහි එවන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනයෙන් තීතස් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය සහ තීතස් පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ 10 සිට 11 වෙනි පදය මුල් කරගෙන අපි දේ වාක්‍ය බලන්න යනවා. තීතස් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 11 කතා කරනවා, ඇත්ත වශයෙන් කියතොත් හිතුවක්කාර නන් දොඩන රැවටිලිකාර බොහෝ දෙනෙක් විශේෂයෙන් චර්මචේදිතයන් අතර සිටිදී. ඔවුන්ගේ කට පියවා දැමිය යුතුය. ඔහු ලැජ්ජා නැතුව මුදල් ගැරීමේ අදහසින් අයුතු දේ උගන්වමින් පවුල් මුළුමලින්ම අවුල් කර දමති. 13 වෙනි පදේ කියනවා, මේ කාරණය නිසා ඔවුන් ජුදෙව් මිත්‍යා ප්‍රබන්ධද සත්‍යයට පිටුපාන මිනිසුන්ගේ උපදෙස්ද නොසලකා ඇදහිල්ලේ නිවැරදිව පිහිටන පිණිස ඔවුන්ට තදින් තරවටු කරන්න. තුන්වෙනි පරිච්ඡේදයේ අනුවන තරක පෙළපත් පිළිබඳ කතා ආරවුල් ව්‍යවස්ථා ගැන වාද විවාද යන මේවායින් වැළකී සිටින්න. මන්ද ඒවා නිෂ්ඵලය නිරර්ථකය. 10 වෙනි පදයේ 3 බේදකාරී මනුෂ්‍යයට වරක් දෙවරක් අවවාද කළ පසු ඔහුගෙන් අහක් වෙන්න. මෙබඳු මනුෂ්‍යයා සිතින් දූෂ්‍ය වේ සිටින බවත් දැනම පව් කරන බවත් තමා පිට විනිශ්චය පමුණවා ගන්න බවත් ඔබ දන්නේය. ප්‍රිය සහෝදර සහෝදරිය, බේදකාරී මනුෂ්‍යයන්, එසේ නැත්නම් ව්‍යාජ ගුරුවරු ක්‍රිස්තියානි සභාවට බරපතල කරුණක්. එසේ වුණත් එම ක්‍රියාවන් ක්‍රිස්තියානි සභාව තුළ දිගටම එම නැත්නම් වැඩිදුර කරගෙන යන්නට මේ බේදකාරී මනුෂ්‍යයන්ට හෝ ව්‍යාජ ගුරුවරුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. අපි දන්නවා ඒක සභාවට බරපතල ප්‍රශ්නයක්. සභාව බේද කරන මිනිස්සු නිසා සභාවල් වලට තියෙන හානිය විශාලයි. නමුත් ඉතා හොඳ දේ තමයි ඔවුන්ට සභාව තුළ ඒ කාර්ය නොකඩවා කරගෙන යන්නට වැඩි අවස්ථාවක්, වැඩි කල ඒ අවස්ථාව උන්ට උදා වෙන්නේ නැහැ. අපි දකිනවා තීතස්ට ක්‍රීතයේ සභාව තුළ ව්‍යාජ ප්‍රබන්ධ කතා සහ ව්‍යාජ ඉගැන්වීම් ගෙනමින් සභාව ව්‍යාකූල කරමින් සභාවේ පවුල් විනාශ කරමින් ඇදහිල්ලේ සිටින අය මුලා කරන මේ බේදකාරී ව්‍යාජ ගුරුවරු නිසා සභාවට විශාල හානියක් වූ නිසා
සුදු පවුල්තුමා තීතස්ට කියනවා ඔබට බාර දීලා තියෙන කාර්යයන්ගෙන් තවත් එක් කාර්යයක් වන්නේ මේ ભેදකාරී මිනිසයන් පිළිබඳ කටයුතු කරන එක. එනිසා ඔහුට ඒ පිළිබඳ උපදෙස් සුදු පවුල්තුමා දීලා තියෙනවා. පළමුවෙන්ම අපි සොයා දැනගමු තීතස් පොතේ සඳහන් කරන විදිහට මේ ભેදකාරී මිනිසයන්ගේ ක්‍රියාවන් මොනවද කියලා. සැබවින්ම ඔවුන්ගේ ඉගැන්වීම් වල ප්‍රතිඵලය පවුල් ભેද වී ඇදහිල්ල සිටින මිනිසයන් දෙවියන් වහන්සේගේ සත්‍යයෙන් ඈත් වී ભેදකාරී ව්‍යාකූල තත්ත්වයට පත්ව තිබුණා. තීතස් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 10 සිට 13 දක්වා පද අතර බැලුවාම ඕන් නිරර්ථක දේවල් පතුරවමින් සිටියා. ඒ වගේම සත්‍යයට පිටුපාන ජීවත් වෙලා හිටියා. ඕන් තුල සැබෑව නැහැ. ඕන් තුල සැබෑ සත්‍ය තුල ජීවිතයක් ඕන්ට තිබුණේ නැහැ. ඕන් දෙවියන් වහන්සේ අඳුරනවා කියලා කියනවා. 16 වෙනි පදේ කියනවා ඔහු දෙවියන් වහන්සේ දන්න බව කියති. ඒත් ස්වකීය ක්‍රියාවලින් උන්වහන්සේ නාදුන්න බව දක්වති. ඔහු පිළිකුල් මුරණ්ඩුව යහපත කිරීමට අපෝසත් අය. එනිසා නිරර්ථක දේවල් පතුරමින් සත්‍යයට පිටුපාමින් ජීවත් වන මේ අය ભેදකාරී මෙන්ම විනාශකාරී බලපෑම් සභාවට ඇති කළා. ඒ වගේම සභාව තුළ ભેදය ඇති කිරීම ඔවුන්ගේ ලොකුම ශක්තියක්. මේ ගැන 3 වෙනි පරිච්ඡේදයේ 10 සිට 11ත් අපි කලින් කියනු ලැබුවා. නමුත් මෙය ක්‍රීතයේ සභාවට පමණක් ආවේනික වූ ගති ලක්ෂණයක් නොවේ. එපීස සභාවේ යම් කාර්යයන් රාශියක් තිමෝතිතුමා විසිනුත් ඉටු කළ යුතුව තිබුණා. ඔහු ඒ පිණිස සුද පවුල්තුමා එපීසේ සභාවට යවනු ලැබුවා. එහිදී එපීස පොතේ එපීස සභාවේ කටයුතු කරන තිමෝතිතුමාට දෙවැනි ලිපියේ මෙසේ සඳහන් කරනවා 2 තිමෝති 3:6 සිට 9. මන්ද මොවුන්ගෙන් සමහරු ගෙවල් වලට ඇතුල් වී පවින් බර වූ අනේක කාම තෘෂ්ණාවලින් බැඳුණු නිතරම ඉගෙන ගන්න නමුත් කිසි කලක සත්‍ය දැනගන්නට බැරි ලාමක ස්ත්‍රීන් වසන් කරගන්න අය වෙති. යන්නෙස්සා යම්බ්‍රෙස් මෝසෙස්ට විරුද්ධ වූවක් මෙන් මොහු සත්‍යයට විරුද්ධව සිටිති. ඔවුන්ගේ සිත් දූෂණය වී ඇත. ඔවුන්ගේ ඇදහිල්ල හිස් දෙකි. එහෙත් ඔවුන්ට වැඩිදුර යන්නට නොලැබේ. මන්ද ඒ දෙදෙනාට සිදුවක් මෙන් මොවුන්ගේ මෝඩකම කාටත් හෙළිවන බැවිනි. ප්‍රිය සහෝදර සහෝදරිය, මේ වගේ ව්‍යාජ ගුරුවරු ભેදකාරී මිනිස්සුන්ට සභාව තුළ ඉන්න මේ කැරලිකාර අය තුලින් බලපෑමක් ඇතිවන්නේ සමස්ත සභාවට නෙවෙයි. රැවටීමට ලක්වන්නේ සභාවේ ඔක්කොම නෙවෙයි. නමුත් බයිබලයේ කියනවා දුර්වල ආත්මයක් ඇත්තා වූ අය පමණක් ඔවුන්ගේ රැවටීමට ඔවුන්ගේ ભેදකාරී බවට අසු වෙනවා. දැඩි ආසාවන් සිත්වල තබාගෙන කාම තෘෂ්ණා සහ විවිධාකාර ආසාවන් පසුපස්ස යන අය මේ අයට අසු වෙනවා. ඒ වගේම පරිණත නැති අපරිණිත භාවී අය බොරු ගුරුවන්ගේ හෝ ભેදකාරී මිනිසයන්ගේ පහසු ඉලක්කයන් බවට පත් වෙනවා. අප මේ ගැන එපීස පොතටත් පෙරලලා එපීස පොතේ සුදු පවුල්තුමා ඒ ගැන යමක් සඳහන් කරලා තියෙනවද කියලා අපි සොයා දැනගමු. එපීස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ අපිට කියනවා මේ ක්‍රිස්තුස් වහන්සේ සමහරු පේරිතයන්ද සමහරුන් දිවසිවරුන් සමහරුන් ධර්මදේශකයන් සමහරු සභාපාලකයන්ද සමහරු ගුරුවරුන්ද වශයෙන් පත් කළේ සේක. එසේ කළේ දෙවියන් වහන්සේගේ සෙනගට දේව සේවය සඳහා සම්පූර්ණ පුහුණුවක් කිරීමටත් ක්‍රිස්තු ශරීරය වර්ධනය කිරීමටත්. ඉන්පස්සේ දිගට කියලා තව දෙයක් කියනවා 14 වෙනි පදේ. එපීස 4:14 වෙනි පදේ කියනවා තවත් මිනිස්යන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගයෙන්ද මුලා කරන සුළු උපායෙන්ද හටගන්න සියලු ආකාර ඉගැන්වීම් වලින්
ඉගැන්වීම් නැමැති සුළඟින් ඔබම ඔබ වීසි වෙන තරඟ වලින් ගසාගෙන යන බාලයෝ නොවෙමු. අපි දකිනවා මේ වංචාකාර මිනිස්සුන්ගේ ප්‍රයෝග වලින් මුලාවට අසු වෙන අය, උපායන් වලට අසු වෙන අය, සියලු ආකාර වැරදි ඉගැන්වීම් වලට අසු වෙලා සුළඟින් ඔබම ඔබ වීසි වෙන බාලයෝ කියලා කියනවා. ව්‍යාජ ගුරුවරුන්ට අසු වෙන්නේ බාලයෝ. බාලයෝ කියන්නේ වයසින් අඩු අය නෙවෙයි, දැනුමෙන් අඩු අය. එනිසා පේරිතයන් ලව්වා, සභා පාලකයන් ලව්වා, දිවසිවරු සහ ගුරුවරු තුලින් වචන ඉගෙන ගැනීමට තියෙන අවස්ථාව හැම ඇදහිලිවන්තයෙක්ම අතපසු නොකළ යුතුයි. ඕන හොඳට සත්‍ය ධර්ම ඉගෙනගෙන සිටියා නම් බාලයන් මෙන් හැසිරෙන්නේ නැහැ. ව්‍යාජ අයගේ, බේදකාරී අයගේ, කැරලිකාර දේවල් වලට අසු වෙන්නේ නැහැ. අපි දකින පෞල්තුමා අපේස සභාවට ලිපිය ලියන කාලෙදී ඔතුමා අවවාදයක් දෙනවා. ඔබට දීලා තියෙන ඒ අතිවාරම් දීමනා පහෙන් උපරිම සේවයක් ලබා ක්‍රිස්තුස් වහන්සේට සේවය කරන්නට පුහුණුව ලබා ගත යුතුයි. එසේ නොවුනොත් මිනිස්සුන්ගේ ව්‍යාජ ඉගැන්වීමට අසු වෙලා බාලයන් මෙන් විනාශ වෙන, සුළඟට යන බොල් මෙන් පාවෙලා යන්න පුළුවන් කියලා කියනවා. ඒක පසු කාලෙම තිමෝති තුමා එවලා නැවත සභාව තුළ එවැනි මිනිස්සු සිටීම නිසා සභාව පිරිසිදු කිරීමේ කාර්යයක් තිමෝති තුමාට සිදු වුණා සුද්ධ පෞල්තුමාගේ අනුශාසනාව පරිදි. දැන් ඒ ක්‍රීතේ සභාවෙත් සිදු වෙලා තියෙනවා. බොහෝ සභාවලට මේ ව්‍යාජ ගුරුවරු ඇතුළු වුණා. ඔවුන් සභාව ભેද කරා, පෞල් ભેද කරා. ප්‍රිය සහෝදර සහෝදරිය, මේ දේව වචනෙන් මනුෂ්‍යව ભેද කරන මේ ව්‍යාජ ජුදෙව් ප්‍රබන්ධ කතා සම්බන්ධ දේවල් අපිට පැහැදිලිව පේනවා එපීස සභාවෙන් පැතිරී තිබුණා. මෝසෙස් ඉදිරියේදී පුච්චලයෝ දෙන්නෙක් ගැන කතා කරනවා, යන්නෙස්සා යම්බ්‍රොස් කියලා. ඇත්තටම මේ නික්මයාම සිද්ධියේදී පාරාවෝගේ සේවකයන් වශයෙන් සිටපු ඉන්ද්‍රජාලිකයන් දෙන්නෙක් කියලයි යුදෙව් ජාතිකයන්ගේ ප්‍රබන්ධ කතාවල තිබුණේ. ඇත්තටම මේ සත්‍යයක් නොවෙන්න පුළුවන්. නමුත් යුදෙව්වන් අතර ප්‍රබන්ධ කතා තිබුණා. මෝසෙස් ඉදිරියේදී පරාජය වුණු දෙන්නෙක් පිළිබඳ කතා පසු කාලෙම හදලා තිබුණා. නමුත් කෙසේ නමුත් අපි දැනගත යුතු එක දෙයක් තමයි, ස්වාමීන් වහන්සේ ඉදිරියේදී අපි දකිනවා මේ ව්‍යාජ ගුරුවරුන්ගේ සිත් දූෂ්‍ය වෙච්ච අය, ඔවුන් සත්‍යයට විරුද්ධව එවැගේම ඇදහිල්ල පිළිබඳ ඉගැන්වීමට අයිතියක් නැති දෙවියන් වහන්සේ විසින් එපා කරනු ලැබූ මිනිස්සු මේ අය. 1 තිමෝති 1:10ට අපි පෙරලා බලමු තවත් දෙයක් එක්ක අදාළ කරගන්න පුළුවන්ද කියලා. තීතස් පොතේ 1:10 සුද්ධ පෞල්තුමා තීතස්ට කියනවා, මේ අය ඇත්තෙන්ම කියතොත් හිතුවක්කාර නන් දොඩන රැවටලිකාර බොහෝ දෙනෙක් සභාවට රිංගලා හිටියා, චර්මචේදිත ජුදෙව් ජාති අතරේ. එනිසා ප්‍රිය සහෝදර සහෝදරිය, මේ අයගේ සිත් දූෂ්‍ය වෙච්ච අය. මේ අයගේ ඉගැන්වීම් විතරක් නෙවෙයි දූෂිත, ඔවුන්ගේ සිත් දූෂ්‍ය වෙච්ච අය. ඇදහිල්ල පිළිබඳ ඉගැන්වීමට ඔවුන්ට අයිතියක් නැති අය. දෙවියන් වහන්සේ විසින් ඔවුන්ව ඒ කාර්යයෙන් ප්‍රතික්ෂේප කරලා තියෙන අය. එනිසා තීතස් විසින් ක්‍රීත වැසියන් අතර ඉන්න මේ ભેදකාරී මිනිසයන් අඳුනගෙන ඔවුන්ව ගෙන්වලා ඔවුන්ට යමක් කරන්න ඕන කියලා කියනවා. දෙවෙනි කාරණාව, තීතස් තුමා මේ ભેදකාරී මිනිසයන් සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? තීතස් 3:10 සිට 11 අපි බැලුවොත් සුද පෞල්තුමා කියනවා මේ වගේ මිනිස්සුන්ට, මේ ભેදකාරී මිනිසයන්ට වරක් දෙවරක් අවවාද කරන්න. ඔවුන්ට අවවාද කළ යුත්තේ එක්වරක් හෝ දෙවරක් කියලා පෞල්තුමා කියනවා. ව්‍යාජ ගුරුවරු හෝ ભેදකාරී මිනිසයන්ට අවවාද ගොඩක් දෙදී ඉන්න බෑ. එයාට තවදුරටත් සභාව තුළ ක්‍රියා කරන්න ඉඩ දුන්නොත් එයින් ඇතිවිය හැකි බලපෑම විශාලයි. ඒ වගේම එවැනි ભેදකාරී මිනිසුන් සමග දිගටම සභාපාලකයා මිතුරුදමක් දිගට පවත්වාගෙන යෑමෙන් ඔවුන් සභාවට අඟවන්න ඉඩ තියෙනවා
මා පිළිබඳව සභාපාලකයා හෝ සභාවේ ප්‍රධානීන් ගැටලුවක් නැහැ කියලා. එනිසා සභාවේ ප්‍රධානියා ලෙස වගකීම් දරන්නා ලෙස තීතස්ට කියනවා ඔබ එක්වරක් හෝ දෙවරක් ඔවුන්ට අවවාද කරන්න. ඉන් පස්සේ ඔවුන්ගෙන් ඉවත් වෙන්න. සෙනක දකිනවා තීතස් තුමා මේ බේදකාරී මිනිස්යන්ගෙන් ඈත් වෙලා කටයුතු කරන්න ඇති. ඔවුන්ට ඉඩක් දෙන්නේ නැහැ සභාවේ. ඒතර සභාව අවබෝධ කරගන්නවා මේ අයගේ ක්‍රියාව දේවදාසයා විසින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා. ඔවුන්ගේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කළ බව සභාව දකිනවා. ඒ වගේම දේවචනේ කියනවා එබඳු මිනිසයාගෙන් ඉවත් වෙන්න කියනවා විතරක් නෙවෙයි. එබඳු මිනිස්සු සිතින් දූෂ්‍ය වී සිටින අය. එනිසා මතක තබා ගන්න ස්වාමින් වහන්සේගේ තාසයා කළ යුතු දෙයක් තියෙනවා. ඔවුන්ට අවවාද කරන එක. දෙක එක්වරක් හෝ දෙවරක් පමණයි එම කාර්ය කළ යුත්තේ. ඊට වඩා එවැනි කාර්යයන් වලට ඒ පුජ්‍යලයෝ සමග කාලය ගත කළ යුතු නෑ කියලා සුදු පෞල්තුමා ලිඛිතව සඳහන් කරලා තියෙනවා. මොකද මේ දෙවැනි වතාවේ අවවාද කරාට පස්සේ ඔවුන්ගෙන් තම එඩේර අයින් වෙනකොට මේ ගුරුවරුන්ට සභාව තුල අවස්ථාවක් නැති බව දැනෙන්න යනවා. ඊළඟට ඔවුන්ගේ පසු ප්‍රතිචාරය දිහා අපිට හොඳට හොයන්න පුළුවන්. ඔවුන් ඇත්තටම පසුතැවිලි වෙන අය නම් පසු ප්‍රතිචාරයක් හොඳ පැත්තට හැරෙන්න පුළුවන්. ඔවුන්ගේ වරද පිළිගෙන ඔවුන් ඇවිල්ලා පසුතැවිලි වෙන්න පුළුවන්. පසු ප්‍රතිචාරයක් ඔවුන්ගෙන් එන්නේ නැත්නම් ඔවුන් සැබවින්ම පාපයට නැඹුරු වරදකාර මිනිස්සු බව අපිට දැනගන්න පුළුවන්. කොහොමද ඒක අපි තවදුරටත් වැඩිදුර පැහැදිලි කරගන්නේ දේ වචනේ? මතෙව් සුභාරංචියේ සඳහන් කරන එක් කියමනක් මේ සම්බන්ධව අපිට පැහැදිලි පින්තූරයක් ගෙන එනවා. මතෙව් සුභාරංචියේ 18 වෙනි පරිච්ඡේදයේ වෙනි පරිච්ඡේදයේ 15 සහ 16 ඔබගේ සහෝදරයා ඔබට විරුද්ධව පව් කළොත් පෞද්ගලිකව හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔබ කියන දේ ඔහු පිළිගත්තොත් ඔබ ඔබේ සහෝදරයා දිනාගත්තේය. නොපිළිගත්තොත් සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ සාක්ෂීන් හැම පැමිණිල්ලක්ම ස්ථිර වන පිණිස ඔබ සමග තවත් එක්කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගෙන යන්න. ඔහු ඔවුන් කියන දේත් නොපිළිගත්තොත් සභාවට දන්වන්න. සභාව කියන දේත් නොපිළිගත්තොත් ඔහු විජාතිකයෙකු හෝ අයකැමියෙකු මෙන් සලකන්න. දෙවියන් වහන්සේගේ වචනේ යේසුස් වහන්සේත් පැහැදිලිව කියනවා කෙනෙකුට විරුද්ධව වරදක් කරොත් කොහොමද අවස්ථාව දෙන්න ඕන? 3 වතාවයි. අවස්ථා 3ක් දෙන්න ඒ වරද වටහලා දෙන්න. ඊපස්සේ ඔහු අත්හරින්න කියලා කියනවා. කියන දේ පිළිගන්නේ නැත්නම් සුදු පෞල්තුමා දැන් කියනවා සභාව ભેද කරන අය සම්බන්ධවත් එහා සමානව ක්‍රියා කරන්න වතාවල් 2ක් දෙන්න. ඊපස්සේ ඔහුගෙන් ඉවත් වෙන්න කියලා කියනවා. මොකද අද ගොඩක් වෙලාවට සභා පාලකයන් වන අපේ අතින් වෙන ලොකු වරදක් තමයි සභාව ભેද කරන අයත් එක්ක සභා පාලකයා දිගටම මිතුරු දම තියාගෙන ඉන්නවා. ඒකෙන් මං කියන්නේ තරහ වෙන්න කියලා. ඔහු ගැන ව්‍යාජ කතා බහ පතුරන එක නෙවෙයි. ඔහුගෙන් ඉවත් වෙන්න ඕන. ඔවුන්ට අවස්ථාව නොදී සිටින්න ඕන. දිගටම පාලකතුමා සමග තියෙන සම්බන්ධතාවයේ තුලින් ඔහුගේ වරද සංගව ගන්න අවස්ථාව නොදී සිටිය යුතුයි. ඒ වගේම වැඩිදුර නොගොස් ඔවුන්ගේ මෝඩකම එළියට එනවා කියලා සුද්ධ පෞල්තුමා කියනවා. 1 තිමෝති පොතේ 4 24 සහ 25 ඒ ගැන එපිස සභාවට අවබෝධයක් දෙනවා. 1 තිමෝති 5 24 25 1 තිමෝති 5 24 25 සමහරුන්ගේ වැරදි විනිශ්චයන් කිරීමට පෙර පැහැදිලිය. නැවත කියන්න සමහරුන්ගේ වැරදි විනිශ්චය කිරීමට පෙර පැහැදිලිය. ඒත් සමහරුන්ගේ වැරදි
එළිදරව් වෙන්නේ පසුවය. එසේම පැහැදිලිව පෙනෙන යහපත් ක්‍රියාද ඇත. දැන් මතක තබා ගත යුතුයි. වැඩිදුර නොගොස් ඔවුන්ගේ මෝඩකම එළි වෙන්න යනවා. මොකද තිමෝතිට පෞල්තුමා කියනවා සමහරුන්ගේ වැරදි විනිශ්චය කරන්න කලින් එළි වෙනවා කියලා කියනවා. සමහරුන්ගේ වැරදි විනිශ්චය කළාට පස්සේ එළි වෙනවා කියලා කියනවා. එනිසා සමහරුන්ගේ වැරදි එළිදරව් වෙන්නේ පරක්කු වෙලා. අවවාද කරනකොට සමහරුන්ගේ වැරදි එළි වෙලා ඔවුන් වැරදි හදා ගන්නවා. නමුත් ඔවුන් අත්හරින විට ඔවුන්ගේ වැරදි වැඩි කල පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඒක එළි වෙන්න යනවා. එනිසා සුදු පෞතුමා තීතස්ට කියනවා තිමෝතිට කියනවා විශේෂයෙන් මේ බේදකාරී සහ ව්‍යාජ ගුරුවරු නිසා සභාවට වෙන හානි ගැන තීතස් පවා මෙසේ දැනගත යුතුයි. 3 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ කියනවා මෙබඳි මිනිසයා සිතින් දූෂ්‍යව සිටින මිනිසෙක් කියලා කියනවා. ඔවුන් දැනම පව් කරන බවත් තමා පිට විනිශ්චය පමුණවා ගන්න බවත් ඔබ දන්නවා. මොකද තීතස්ට අවබෝධයක් තියෙනවා මේ බේදකාරී වැඩේ කරන මිනිසයාට අනිවාර්යයෙන්ම තමාගේම පිටට විනිශ්චයක් ගෙන්න ගන්න මිනිසෙක් කියලා. අපිට තියෙන්නේ ඔවුන්ගෙන් ඉවත් වෙන්න පමණයි. විනිශ්චය ඔවුන්ම තමා පිටට පමුණවා ගන්නවා. එනිසා ප්‍රිය සහෝදර සහෝදරිය දේව සේවයේදී ඔබ මා කවදාවත් සභාවක් ભેද කරන කෙනෙක් වෙන්න හොඳ නැහැ. සභාව ඇතුළත තියෙන සමාදානයේ කඩන කිසි දෙයකට අපි හවුල් වෙන්න හොඳ නැහැ. යම් වරදක් දැක්කොත් ඉගැන්වීම වරදක් වුණොත් ඒ පුජ්‍යලයා පෞද්ගලිකව හැමෙලා තමාට දැනුණ දේ බෙදා ගන්න. තමගේ ආත්මික නායකයන් සම කතන්න. එහෙම නැතුව ඔබ ભેදකාරී මිනිසෙක් වෙන්න හොඳ නැහැ. ඒ වගේම ભેදකාරී මිනිසයන්ට ඔබ අසු විය යුතු නැහැ. මන්ද අපි ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සභාවේ. උන්වහන්සේගේ ලෙයින් මිලදී ගත්ත සෙනග අතර කෙනෙක් අපි. උන්වහන්සේගේ සභාව පාලනය කරන්නේ සුද්ධාත්මයන් වහන්සේ. එවැනි සභාවක් නාස්ති කරනවා කියන්නේ භයානක විනිශ්චයක් තමා පිටට පමුණවා ගැනීමක් කියන එක තීතස්ට හොඳ අවබෝධයක් තිබුණා. නිසා පෞල්තුමා එක මතක් කරනවා තීතස් ඔබ දන්නවා එවැනි මිනිස්සු පාපකාරී මිනිස්සු ඔවුන් පිටට ඔවුන් විසින්ම විනිශ්චයක් පමුණා ගන්න නිසා ඔබ ඔවුන්ගෙන් දෙවැනි වතාවට අවවාද කර හැදෙන්නේ නැත්නම් ඔබ අයින් වෙන්න කියලා කියනවා. මගේ අද පණිවිඩේ ભેදකාරී මිනිසයන් නිසා සභාවට වෙන හානිය සහ ඒ වෙලාවකදී එවැනි අවස්ථාවකදී අපි ගත යුතු පියවර කුමක්ද කියන එක ගැනයි කිව්වේ. මම පළමුව කිව්වා එවැනි අයගේ ක්‍රියාවන් මොනවද කියලා. නිරර්ථක දේවලින් බොරු කතා ගෙනල්ලා පවුල් විනාශ කරලා සල්ලි හම්බ කරන අරමුණෙන් සභාපාලකත් එක්ක තියෙන සමතා කඩලා ඔවුන්ගේ අමතරව තියෙන ලැබීම් තමා වෙතට ගන්නට සභාවට දෙන සහාය නතර කළා තමාගේ ඉගැන්වීම් වලට මුදල් උපය ගන්නට ඔවුන්ට උත්සාහයක් තියෙනවා. ඒ සමගම අපි දකිනවා එවැනි අයට අසු වෙන්නේ දුර්වල මිනිස්සු. පාපතර ආසාවන්ගේ ගහන වූ එවැගේම හරියට පරිණත නොවුණු අය තමයි මේ ભેදකාරී මිනිසයන්ට අසු වෙන්නේ. නමුත් පෞල්තුමා තීතස්ට කියනවා තීතස් ඔබ එවැනි ભેදකාර මිනිසයන්ගෙන් එක්වරක් දෙවරක් අවවාද කිරීමෙන් අයින් වෙන්න. ඔවුන්ගේ පාපය වැඩි දුර තියෙන්නේ ඉක්මනින් එළිවෙන්න යනවා. ඔවුන්ගේ විනිශ්චය ඔවුන් මතට ඔවුන්ම පෙරලා ගන්නවා. යම් හේකින් ඔවුන් හැරිලා පසුතැලි වෙනවා නම් ඉක්මනින්ම ඔවුන් හැරිලා ආපසු එයි. එසේ නොවුනොත් ඔවුන්ගේ පාපය ඔවුන් අත්දකින්න යනවා දඬුවමක් සමග. ප්‍රිය සහෝදර සහෝදරිය අද ගොඩාක් වෙලා තියෙනවා සභාවට ભેදේ පතුරන මිනිස්සු නිසා සභාපාලකයන් මානසිකව පීඩා විඳිනවා. දේවදාස දාසින්ට මම කියන්න කැමති සේවයේ බාරව ඉන්න අයට කියන්න කැමති වැඩිමහල්ලනි කලබල නොවන්න. මෙවැනි ભેදකාරී මිනිසයන් උදෙසා අපි ගත යුතු දේ අපි ඒ ගත යුතු තීරණ අපි ගත්තොත් ඔවුන් සම්බන්ධව ගත යුතු මේ අනුගමනය කළ යුතු දේ අපි කළොත් ඔවුන් සභාවේ වැඩි කල ඉන්න යන්නේ නැහැ. මන්ද ඔවුන්ගේ ભેදයට ලක් වෙච්ච මිනිස්සුනුත් ඔවුන් සමග සභාවෙන් පිට වෙන්න වෙනවා. මන්ද මෙය ක්‍රිස්තුස් වහන්සේගේ සභාවයි. ඔබට යම් විදියකට පාඩුවක් වගේ දැනේ. නමුත් එය ගැන කලබල විය යුතු නැහැ. මන්ද අපි අදාළ කරගන්න යනවා කරුණු දෙකක්. ඒ තමයි සභාව සුද්ධාත්මයන් වහන්සේට අයිති බැවින්
බේදකාරී මිනිස්යන්ගේ උත්සාහයන් වැඩි කල සාර්ථක වෙන්නේ සභාව තුල ඒ කාර්යයන්. ඒ බව හොඳින් අපි වටහා ගත යුතුයි දේවදාස දාසීන් වැඩිමහල්ලන් සහ කිතුණන් ලෙස. එවැනි අයට සභාව තුල වැඩි කල ඉන්න බෑ. ඔවුන්ගේ ව්‍යාජ ධර්මය අනුගමනය කරන පිරිසක් එක්ක ව්‍යාජ නිකායක් හෝ ව්‍යාජ සභාවක් ඔවුන්ට පටන් ගන්න වෙනවා ඉක්මනින්ම. ඔවුන්ට පිට වෙලා යන්න වෙනවා. නමුත් ඒ කාර්යයත් ඔවුන්ට වැඩි කල කරගෙන යන්න බෑ. ඔවුන්ගේ බොරුව ලෝකයා අතරේ එළි වෙනවා. මන්ද ඔවුන් දරන මතයට දෙවියන් වහන්සේ එකඟතාවය පළ කරලා නැත්නම් ඔවුන් කරගෙන යන කාර්යය ඔවුන්ට දිගටම කරගෙන යන්න බැරි වෙනවා. ලැජ්ජාව, විලිලැජ්ජාව සහ විනිශ්චය ඔවුන් පිටට පමුණවා ගන්නවා. එවැනි අයගේ සේවය පරම්පරාවෙන් පරම්පරාවට ගලාගෙන යන්නේ නැහැ. දෙවෙනි එක තමයි අපි අදාළ කරගත යුතු වැදගත් දේ. එවැනි මේ බේදකාරී මිනිසයන් අනුගමනය කරන්න එපා මොනම වෙලාවකවත්. මං සභාවේ ඉන්න හැම ඇදහිලිවන්තයෙක්ට කියන්න කැමතියි. ඔබ ඉන්න සභාව තුළට රිංගලා ඔබ ඉන්න සභාව ඇතුලේ ඉන්න අය තුලින් හෝ ඔබව සභාවෙන් අයින් කරන්නට ඔබගේ සභා පාලකයන් සහ දේවදාස දාසීන් අතර තියෙන සමතා කඩන්නට යම් විදියකට ඔබ පොළඹවන්න ආවොත් ඔබ එවැනි මිනිස්සුන්ගේ තිබෙන කොයිතරම් දක්ෂතාවයක් හෝ ඔවුන්ගේ ඉගැන්වීම් වල රසයක් තිබුණත් ඒන් සිදුවන්නේ හානියක් නම් කාලයක් තිස්සේ ඔබ සභාවේ හිටපු කෙනෙක් කාලයක් තිස්සේ ඔබගේ ආත්මික නායකයන් එක්ක සමනතාවය තියන ඔබ හොඳට වර්ධනය වෙච්ච කෙනෙක්. නමුත් අමුතු රසවත් ඉගැන්වීම් වගේක් ඇවිල්ලා තියෙනවා. ඒ හරහා එක්වරක් දෙවරක් අහුම්කන් දීලා බලන්න. ඕන් ඉගැන්වීම දෙන ගමන් ඕන් හිමින්සෙනින් පාලකයව විවේචනය කරනවා. සභාව විවේචනය කරනවා. එතෙන්දී ඔබ තේරුම් ගන්න මේ එන්නේ ඔබව දෙවියන් වහන්සේගේ අරමුණෙන් ඉවත් කරන ව්‍යාජ ඉගැන්වීමක් මිස සත්‍ය ඉගැන්වීමක් නොවේ. එනිසා එවැනි අය අනුගමනය කිරීමට කවදාවත් උත්සාහ ගන්න එපා. දෙවියන් වහන්සේ අකමැත්ත පළ කරපු එවැනි අය දෙවිදුන්ගේ අනුග්‍රහයෙන් තොර වූ මිනිස්සු. එවැනි මිනිස්සු පස්සේ යන අය අපි දැකලා තියෙනවා කාලයකට පස්සේ නාස්ති වෙලා යනවා. ඒ කුරුවරුත් නැතු වෙනවා. ඒ එඬේරුත් ආගේ අතක් නැතු වෙනවා. ඔවුන්ගේ අරමුණුත් නිෂ්ඵල වෙනවා. ඉර හඳ යට විතරක් නොවේ. ස්වර්ගයේ හිත් පොළවේ සියලු තැන්වලත් ආධිපත්‍ය තියෙන ਸਰව බලධාරී දෙවියන් වහන්සේ. තම පුත්‍රයාගේ ඉගැන්වීමට විරුද්ධව උගන්වන තම පුත්‍රයාගේ ලෙයින් ගත්ත මිලදී ගත්ත සභාව බේද කරන කිසිවෙකුට කවදාවත් හොඳ අවසානයක් නැහැ. ඔවුන් හැරිලා ආවේ නැත්නම්. ඔබ අතිනුත් යම් විදියකින් නොදන්නා කමෙන් සභාව බේද කරන කුමන හෝ කාර්යයකට ඔබ පෙළඹිලා නැත්නම් අදම පසුතැවිලි වේ. ස්වාමීන් වහන්සේට කියාදී සමාවෙල්ලා හැරෙන්න හැදෙන්න. ප්‍රිය දේවදාස දාසී වැඩිමහල්ලනි සභාවේ ඇදහිල්ලේ සහෝදර සහෝදරියනි ඔබ මාව බේද කරන්නට කිසිවෙකුට අපි ඉඩ නොදෙමු. එවැනි අයගෙන් අපි ඉවත්ව යමු. ඔබට ජේසු පීඨයි. ස්වාමිනේ මා යාච්ඡා කරනවා මේ වෙලාවේ. එදා එපීස සභාව, ක්‍රීත සභාව, කොරින්ති සභාව, තෙසලෝනිකෝ වෙනත් සභාවල් වේවා. සභාවෙන් සභාවට සභාවල් ભેද කරමින් ගියපු ව්‍යාජ යුදෙව් මතවාදී අදහස් දරන ભેදකාරී මිනිසයන් නිසා සභාවේ පවුල් දෙකට කැඩුණා. පවුල් ભેද වුණා. සැපසෙල්ලමට කාමයට රාගයට අලුම් වෙච්ච ස්ත්‍රී සහ මිනිසයන් මේ වගේ ගුරුවරුන්ට මේ වගේ ભેදකාරීන්ට අසු වෙලා ඕන් විනාශ වුණා. ව්‍යාජ හාස්කම් දරන පාරාවගේ පැත්තේ හිටපු ඒ මිනිස්සු සත්‍ය වූ දෙවියන් වහන්සේ ඉදිරියේදී පරාජය වෙලා ලැජ්ජා වුණා මෙන් සභාවේ හිසවන ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේගේ ඉදිරියේදී මෙවැනි ભેදකාරී සහ ව්‍යාජ ගුරුවරුන් වැඩි කල නොගොස් ලැජ්ජාවට ඔවුන්ගේ ඉගැන්වීම් වල නිෂ්ඵල බවටත් ඔවුන් පත් වෙන්නට නියමිතයි. එනිසා ඔවුන් සමග එක්වතාවකට දෙවතාවකට වඩා අවවාද කර දීර්ඝ ඇසුරකට යන්නේ නැතුව ඉවත් වීම කාගේත් යහපත කියලා ඔබ වහන්සේ අපට කියලා දුන්නා. නූතන සභාව නාස්ති කරන මෙවැනි මිනිස්සු නිසා සභාව විනාශ කරන්න ඕන කොච්චර උත්සාහ ගත්තත් ඒ සිදු නොවන නිසා සුති කරනවා. මෙවැනි අයගෙන් කිතුණු සභාවට කොතරම් බාධා ආවත්
සුද්ධාත්මයන් වහන්සේ විසින් රැකවල් කරන සභාව නාස්ති කරන්න කිසිවෙකුට බෑ. ඔවුන්ට ඔවුන්ගේ කාර්ය සභාව තුළ ඉඳගෙන කරන්න බැරි වෙන බව ඔවුන් සභාවෙන් පිටවෙන්ට යන නිසාත් අපි ඔබට ස්තුති කරනවා. නමුත් යක්ෂයා විසින් රවටන ලැබූ කෙනෙක් නම් ඔවුන්ව හරවා පසුතැවිල්ලට ගෙන එන්නටත් ශුද්ධාත්මය වහන්සේ ක්‍රියා කරන නිසා ස්තුති කරනවා. එනිසා මේ වසරේ තාම ප්‍රවේශමෙන් මෙවැනි මිනිසුන්ගෙන් ඉවත් සත්‍ය වූ සැබෑ වූ වචනේ මාර්ග යමින් දෙවියන් වහන්සේගේ දාසයන් සමග සමීපව තමාව මේ අතට මුලා කරන්න ඉඩ නොදී සැබෑව තුල යන මිනිසෙක් වෙන්නට අප කාටත් ආශිර්වාද කරන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. ඔබ හැමට ජේසුස් පිටයි.